ආයිබෝන් දුයි පුතේ 2020 අපොස උසස් පෙළ විභාගයට මුහුණ දීමේ සූදානමින් ඒ සඳහා ලහිලහියේ සූදානම් වෙන ඔබ වෙනුවෙන් ගෙනෙන උසස් පෙළ ගිණුම්කරණය වීඩියෝ පාඩම් මාලාවේ තවත් එක් පාඩමකිනුයි මේ විදිහට ඔබත් එක්ක හමුවන්නේ. ඔබත් එක්ක මම ඊට කලින් සාකච්ඡා කරා පුතේ හවුල් ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද? හවුල් ව්‍යාපාරයක ගිණුම් සකස් කරන්නේ කොහොමද? මම අද දවසේ ඔබත් එක්ක සාකච්ඡා කරන්න තෝරගත්තේ පුතේ 2018 අවුරුද්දේදී ඔබට උසස් පෙළ විභාගයේ සඳහා පැමිණලා තිබිච්චි උසස් පෙළ විභාගයේ සඳහා ලැබිලා තිබිච්චි හවුල් ව්‍යාපාර ගාන කොහොමද හදන්නේ කියන එක බලන්න. ඔබත් එක්ක 2018 හවුල් ව්‍යාපාර ගාන හදන්නේ කොහොමද කියලා බලන්න. මුලින්ම මම විශ්වාස කරනවා ඔබ මීට අදාළ ගාන ඔබ සතුව ඇති දැන්. ඊපස්සේ ඔබ මේ ගාන එක සැරයක් හදලා නැවත සැරයක් මාත් එක්ක හදන්න එකතු වෙලා ඇති කියලා. එහෙම වුණොත් අපි මේ දරන උත්සාහය ජයග්‍රහණයෙන් කෙලවර දකින්න පුළුවන් වෙනවායි පුතේ. right. අපි එහෙනම් බලමු 2018 අවුරුද්දේ උසස් පෙළ විභාගයට ලැබිච්චි අමල් බිමල් සහ චමල්ගේ හවුල් ව්‍යාපාරයේ මූල්‍ය ප්‍රකාශන හදන්නේ කොහොමද කියලා. අපි ගාන හදන්නේ කොහොමද කියලා. මුලින්ම ගාන රූල් කරගන්න මාත් එක්ක ගාන හදන්න එකතු වෙන්න. බලමු. ඉස්සෙල්ලාම අපි ගාන කියවගමු. අමල් බිමල් සහ චමල් හවුල් ව්‍යාපාරය නිෂ්පාදන ව්‍යාපාරයක නිරත වේ. 2017 3.31 දිනට ඒ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයෙන් පහත තොරතුරු උපුටා ගන්නා ලදී. බලන්න ඔබට දෙනවා තොගය, ප්‍රාග්ධන ගිණුම් මුල ශේෂ, ජංගම ගිණුම් මුල ශේෂ, ණය ගිණුම් මුල ශේෂ. ඊළඟට පුතේ ගානේ අතිරේක තොරතුරු වල ඔබට සපයනවා. අපි බලමු මොනවද කියන්නේ කියලා. පළවෙනි අතිරේක තොරතුරු හවුල් ව්‍යාපාර ගිවිසුමෙහි කොන්දේසි. බලන්න අමල් බිමල් චමල් 5ට 3ට 2ට අනුපාතයට ලාභලා බෙදා ගන්නවලු. ප්‍රාක්තන ගිණුම් වල ආරම්භක ශේෂ මත 10%ක වාර්ෂික පොලියක් හවුල්කරුවන්ට ගෙවනවලු. හවුල්කරුවන් විසින් සපයන ණය සඳහා 12%ක පොලියක් ගෙවනවලු. දෙවෙනි කැලපිල්ලෙන් ඔබට ලබා දෙනවා පුතේ අමුද්‍රව්‍ය ගැනුම්, ඍජු වේතන, පරිපාලන සහ බෙදා හැරීමේ වියදම්, මූල්‍ය වියදම්, විකුණුම් සහ නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය කියන 2018 3.31 අවසන් වර්ෂයේදී සිද්ධ වෙච්චි ආදායම් වියදම් වලට අදාළ විස්තරයන් ටිකක්. ඊට පස්සේ ඔබට තුන්වෙනි ගැලපිල්ලෙන් දෙනවා පුතේ කාලච්ඡේදයේ අවසානට තියෙන අවසාන තොගයන් ටික. අමුද්‍රව්‍ය නොනිමි සහ නිමි. ඊළඟට අපිට ගැලපිලි 4ක් දෙනවා. ඒ දීලා අපිට කියනවා පුතේ 2018 3.31 දිනේ අවසන් වර්ෂය සඳහා අමල් බිමල් සහ චමල් හවුල් ව්‍යාපාරයේ ආදායම් ප්‍රකාශනය හදන්න කියලා. මම රූල් කරගත්තා. මම විශ්වාස කරනවා ඔබත් රූල් කරලා ඇති. ඊළඟට 2018 3.31 දිනේ අවසන් වර්ෂය සඳහා හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන සහ ජංගම ගිණුම් මම රූල් කරගත්තා. මම හිතනවා ඔබත් රූල් කරගෙන ඇති. ඊළඟට කියනවා පුතේ බිමල්ගේ ණය ගිණුම හදන්නේ කියලා. එහෙනම් ගානට අදාළ සියලුම කාරණයන් අපි සම්පූර්ණ කරගත්තා. පෙරවැඩක් විදිහට මම සකස් කරගත්ත පුතේ විකුණුම් පිරිවැය හොන ලේඛනයක්. ඒකට හේතුව පුතේ මේක නිෂ්පාදන ව්‍යාපාරයක්. නිෂ්පාදන ව්‍යාපාරයක භාණ්ඩ ව්‍යාපාරයට මිලදී අරගෙන ගැනුම් සිදු කරලා ඊට පස්සේ විකිණීමක් සිද්ධ වෙන්නේ නැහැ. ගැනුම් කියන්නේ නිෂ්පාදන නැත්නම් කර්මාන්ත ශාලාවෙන් අපේ ගබඩාවට බහන්න එන්න යන පිරිවැය. ඒක තමයි අපි ගැනුම් කියලා ගන්න. ඒතර ගැනුම් සමානයි නිෂ්පාදන පිරිවැය නිෂ්පාදන ව්‍යාපාරයක නා. එහෙනම් බලන්න පුතේ නිෂ්පාදන ව්‍යාපාරයක විකුණුම් පිරිවැය හොයද්දී අපිට නිෂ්පාදන පිරිවැය ගන්නේ කරගන්න වෙනවා. මම ඒකට අදාළ පෙර වැඩක් සකස් කරා. මොකද අපිට ගාන තුල කියලා නැහැ පුතේ නිෂ්පාදන පිරිවැය හොයන්නේ කියලා. හැබැයි අපිට විකුණුම් පිරිවැය ඕන වෙනවා. ඒ නිසා අපි විකුණුම් පිරිවැය හොයන්න නිෂ්පාදන පිරිවැය හොයාගෙන ඒකට ආරම්භක නිමි එකතු කරලා අවසාන නිමි අඩු කරන්න ඕන පුතේ. right. ඒ නිසා මම පෙර වැඩකුත් අරගෙන තියෙනවා. ඔබත් ඒක අරගන්න.
ඊට පස්සේ අපි ගාන හදන්න පටන් ගමු. අපි ගානක් හදන්න පටන් ගන්නේ අමතර තොරතුරු වලින්. ඔබ ඒ කාරණේ දන්නවා. ගානක් හදන්න පටන් ගන්නේ අමතර තොරතුරුෙන් ඔබ ඒ කාරණේ දන්නවා. අපි එමු පුතේ මේ ගානට අදාළ පළවෙනි අමතර තොරතුර බලන්න. හවුල් ව්‍යාපාර ගිවිසුමේ කොන්දේසි පහත පරිදි වේ. අපිට පළවෙනි ගැළපිල්ල තුල අතිරේක තොරතුරු තුල දෙන්නේ පුතේ හවුල් ව්‍යාපාරයේ හවුල් ගිවිසුමේ කොන්දේසි. එහෙනම් අපි ටිකක් පස්සට තියනවා මේ හවුල් ගිවිසුමේ කොන්දේසි ටික මේ මූල්‍ය ප්‍රකාශන වල සකස් කරන්න. ඒ තියලා අපි යනවා පුතේ දෙවෙනි ගැළපිල්ලට. යමු මාත් එක්ක යමු 2018 3:31 දිනේ අවසන් වර්ෂය සඳහා පහත තොරතුරු ඔබට සපයා ඇත. බලන්න අමුද්‍රව්‍ය ගැනුම් ඍජු වේතන පරිපාලන සහ බෙදා හැරීමේ වියදම් මූල්‍ය වියදම් විකුණුම් සහ නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. මම ඔබට සඳහන් කළා පුතේ මේ දෙවෙනි ගැළපිල්ල තුල ඔබට ලබලා දීලා තියෙන්නේ මේ 2018 අවුරුද්දේ මේ අවුල් ව්‍යාපාර ගාන තුල ආදායම් වියදම් වලට අදාළ දත්තයන් ටිකක්. ඔබ දන්නවා ව්‍යාපාරයක එදිනෙදා සිද්ධ වෙන ගනුදෙනු නිසා මේ ව්‍යාපාරයක ආදායම් වියදම් වල වගේම සියලු දේවල් අගේ වෙනස් වෙනවා. හැබැයි ආදායම් වියදම් වල අගේ විශේෂයෙන් වෙනස් වෙනවා. ඒ නිසා අපි වෙනස් වීමක් තිබුණොත් ඒක සටහන් කරන්න ඉඩ තියාගෙන දෙවෙනි ගැළපිල්ලත් ඒ විදිහටම තියෙද්දි මේ වගේ ගානකදී අපි යනවා පුතේ ඊළඟ ගැළපිල්ලට. බලන්න මාත් එක්ක යමු ඔබේ තුන්වෙනි ගැළපිල්ල. 2018 3:31 දිනට තොග. මේ කියන්නේ පුතේ ගිණුම් කාලච්ඡේදයේ අවසාන වෙච්ච දවසට තිබිච්ච තොගය. අවසන් තොගය. අපි බලමු පුතේ මේ අවසන් තොග ටික සටහන් කරන්නේ කොහොමද කියලා. මගෙත් එක්ක එන්න අපි බලමු මේ අවසන් තොග ටික සටහන් කරන්නේ කොහොමද කියලා. 18 3:31 දිනට ආමුද්‍රව්‍ය තොගය තිබිලා තියෙන පුතේ 1000ක්. ඒතර ආමුද්‍රව්‍ය තොගය ඕන වෙන්නේ අපිට පුතේ මේක නිෂ්පාදන ව්‍යාපාරයක් නිසා නිෂ්පාදන ව්‍යාපාරයේ නිෂ්පාදන පිරිවැය හොයද්දී අපිට කාලච්ඡේදයේ අවසාන අමුද්‍රව්‍ය තොගය ආරම්භක අමුද්‍රව්‍ය තොගයට අමුද්‍රව්‍ය ගැනුම් එකතු කරලා අවසාන අමුද්‍රව්‍ය තොගය අඩු කරන්න ඕන වෙනවා. එහෙනම් විකුණුම් පිරිවැය හොයන ලේඛනයේ ආරම්භක අමුද්‍රව්‍ය තොගය එකතු කළා අමුද්‍රව්‍ය ගැනුම් ඒකෙන් අඩු කරනවා පුතේ අවසාන අමුද්‍රව්‍ය තොගය. එහෙනම් අඩු කරමු අඩු 1000යි. කරමු අඩු 1000යි. සටහන් කළා පුතේ. ඔබට පැහැදිලි කියලා හිතෙනවා. අපිට විකුණුම් පිරිවැය හොයන ලේඛනයේ තුල. ඊළඟට බලන්න අපිට කියනවා 18 3:31 නොනිමි තොගය 600යි. නොනිමි ඕනි වෙන්නේ පුතේ නිෂ්පාදන පිරිවැය හොයාගත්තාම ඒ නිෂ්පාදන පිරිවැයට අපි නොනිමි ආරම්භක නොනිමි එකතු කරලා අවසාන නොනිමි අඩු කරලා තමයි පුතේ මුළු නිෂ්පාදන පිරිවැය හොයාගත්තේ. ඔබට මතකයි මේ කාරණේ. බලන්න ආරම්භක අමුද්‍රව්‍ය තොගයට අමුද්‍රව්‍ය ගැනුම් එකතු කරලා අවසාන අමුද්‍රව්‍ය තොගය අඩු කරපුවාම අපිට එනවා පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය. නිෂ්පාදන ගිණුම ඔබට මතකයි. මම මේ කාරණේ ඒක මතක් කරන්නේ නැහැ ඔබත් එක්ක. ඊළඟට ඒකට එකතු කරනවා පුතේ ඍජු පිරිවැයන් ටික. ඒ ටික එකතු කරාම අපිට එනවා ප්‍රාථමික පිරිවැය. ඔබට මතකයි මේ කාරණය. ප්‍රාථමික පිරිවැයට අපි කරන්නේ පුතේ ඊළඟට නිෂ්පාදන පොදු කාර්ය වියදම් ටික එකතු කරලා ඒකෙන් එන එකට ආරම්භක නොනිමි එකතු කරලා අවසාන නොනිමි අඩු කරන එක. එහෙනම් අපි බලමු පුතේ අපි මේ පිරිවැය ලේඛනයේ තුල විකුණුම් පිරිවැය හොයන තැන අපි ඒක සටහන් කරගමු. අඩු කළා මෙතන ඉඩ තියලා පොදු කාර්ය පිරිවැය සටහන් කරන්න අඩු එකතු කළා ආරම්භක නොනිමි නිෂ්පාදන පිරිවැයටයි මේ ගලපන්නේ කියලා කියන්නේ. එහෙනම් ආරම්භක නොනිමි එකතු කළා අඩු කළා පුතේ අවසාන නොනිමි. ප්‍රාථමික පිරිවැයටද අවසාන නොනිමි. අපිට ප්‍රාථමික පිරිවැයට ගලපන්නත් පුළුවන් මේක නිෂ්පාදන පිරිවැයට ගලපන්නත් පුළුවන්. අපිට කියලා තියෙන්නේ මේක නිෂ්පාදන පිරිවැයටයි කියලා. ඒ නිසා අපි තමයි පුතේ ප්‍රාථමික පිරිවැයට පහලින් නිෂ්පාදන පොදු කාර්ය වියදම් ටික සටහන් කරලා ඒ එන එකතුවට ආරම්භක නොනිමි එකතු කළා අවසන් නොනිමි තොගය අඩු කරන්න ඕන වෙන්නේ. මම හිතනවා මේ කාර්යය ඔබට පැහැදිලි. එහෙනම් අපිට අවසාන නොනිමි සටහන් කරගත්ත හැකි පුතේ 600යි. අඩු කළා 600යි. අඩු කිරීමක් නිසා වරහන් ඇතුලේ අරගෙන ආවා අපි. ඊළඟ විකුණුම් පිරිවැය හොයද්දී
නිමිබාණ්ඩ අවසාන නිම්බාණ්ඩ තොගේ අගේ අපිට ඕන වෙනවා පුතේ. මම ඔබට සඳහන් කළා නිෂ්පාදන ව්‍යාපාරයක මුල් නිෂ්පාදන පිරිවැය කියන්නේ හරියට ගැනුම් වියදම හා සමානයි. අනිත් ව්‍යාපාරයක ගැනුම් කියන්නේ මේ නිෂ්පාදන කර්මාන්තශාලාවකුත් එක් කියන්නේ තමන්ම නිෂ්පාදනය කළ තමන් විකුණනවා නම් ඒකේ නිෂ්පාදන පිරිවැය කියන්නේ ගැනුම්. ඒකනේ කාරණේ. ඔබට මතකයි පුතේ දලලාභයේ හොයද්දී ආරම්භක තොගයට විකුණුම් පිරිවැය හොයද්දී ආරම්භක තොගයට ගැනුම් එකතු කරලා අවසාන තොගේ අඩු කළා. ඔබට මතකයි. එහෙනම් ගැනුම් වලට ආරම්භක තොගේ එකතු වුණා. ඒ කියන්නේ කාලච්ඡේදයේ මුල තියෙන නිම්බාණ්ඩ තොගේ එකතු වෙන්න ඕනි. කාලච්ඡේදයේ අග තියෙන අවසානට තියෙන නිම්බාණ්ඩ තොගේ අඩු වෙන්න ඕන. එහෙනම් බලමු ආරම්භක නොනිමි වලට එකතු කරලා අවසාන නොනිමි අඩු කරපුවාම අපිට එන්නේ මුළු නිෂ්පාදන පිරිවැය. මුළු නිෂ්පාදන පිරිවැය. නම් මේ මුළු නිෂ්පාදන පිරිවැයට පුතේ එකතු කරන්න ඕනි ආරම්භක නිමිතෝගේ අඩු කරන්න ඕනි පුතේ අවසාන නිමිතෝගේ. නම් මුළු නිෂ්පාදන පිරිවැයට ආරම්භක නිමිතෝගේ එකතු කරලා අවසාන නිමිතෝගේ අඩු කරන්න ඕන. එහෙනම් බලමු අවසාන නිමිතෝගේ ඔබට ගානේ දෙනවා පුතේ 1500යි සටහන් කරගත්ත 1500යි. right. එහෙනම් පුතේ අපි ගානට අදාළ තුන්වෙනි ගැළපිල්ල සාකච්ඡා කළා. මම හිතනවා ඔබට මේ කාරණේ පැහැදිලි ඇති කියලා. මේ අවසන් තොගයන් ටික කොහොමද සටහන් කරගත්තේ කියලා. බලන්න පුතේ ඔබේ හතරවෙනි ගැළපිල්ලට එන්න මාත් එක්ක යමු. අමල්ගේ ණය සඳහා පොලිය ගෙවා නොමැති අතර ඒ සඳහා කිසිදු සටහනක් පොත්වල තබා නොමැත. මොකද්ද ඔබට හතරවෙනි ගැළපිල්ලෙන් කියන්නේ? අමල්ගේ ණය සඳහා පොලිය ගෙවා නොමැති අතර ඒ සඳහා කිසිදු සටහනක් පොත්වල තබා නොමැත. අමල්ගේ ණය සඳහා පොලිය ගෙවලත් නැහැලු ඒ සඳහා කිසිදු සටහනක් පොත්වල තියලා නැහැලු. එහෙනම් අපි බලමු මේක කොහොමද කරන්න කියලා. මේක බොහොම පහසු කාරණයක්. ඇයි මේක සටහන් කරලම නැහැ අපිට අලුතෙන්ම සටහන් කරන්නයි තියෙන්නේ පුතේ. එහෙනම් බොහොම පහසුයි. අපි බලමු කොහොමද කරන්න කියලා. යන්න බලන්න ඔබට අමල් බිමල් සහ චමල් ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ දීපු තොරතුරු ටිකක් දීලා තියෙනවා. එතෙන්ට ගිහිල්ලා අමල්ගේ ණය ගිණුමේ ශේෂය ඔබට පේනවා. මාත් එක්කම ගිහිල්ලා බලන්න අමල්ගේ ණය ශේෂය තියෙනවා පුතේ 4000ක්. අමල්ට කීයක් පොලිය ගෙවන්න ඕනද? යන්න හවුල් ගිවිසුමට බලන්න ණය සඳහා පොලිය කීයක් ගෙවනවද? යන්න හවුල් ගිවිසුමට බලන්න ණය සඳහා පොලිය කීයක් ගෙවනවද? ඔබට පේනවා ණය සඳහා පොලිය ගෙවනවා 12%. එහෙනම් 4000 වැඩි කිරීම 12%. 4000 වැඩි කිරීම 10 400යි. පහෙන් බෙදිච්චාම 80යි. එහෙනම් ඔබට පේනවා 480ක් ණය පොලිය විදිහට ගෙවන්න ඕනි අමල්ට. දිත්ත සටහන ඔබ දන්නවා පුතේ ණය පොලිය සටහන් කරන. ලාභ අලාභ ගිණුම හර හවුල්කරුවන්ගේ චංගම ගිණුම බැර. ණය පොලිය සටහන් කරන දිත්ත සටහන මාත් එක්ක මතක් කරගන්න. ලාභ අලාභ ගිණුම හර හවුල්කරුවන්ගේ චංගම ගිණුම බැර. එහෙනම් අපි බලමු කොහොමද මේක සටහන් කරගන්නේ කියලා. 480ක් තියෙනවා ණය පොලිය පුතේ. ලාභ ලාභ ගිණුමට හර වෙන්නේ මොන ශීර්ෂය යටතේද? ආදායම් ප්‍රකාශය තුල සටහන් කරන්නේ මොන ශීර්ෂයේද? ඔබ දන්නවා පොලිය සටහන් කරන්නේ පුතේ මූල්‍ය වියදම් කියන ශීර්ෂය ඇතුලේ. එහෙනම් ඔබේ දෙවෙනි ගැළපිල්ලේ මූල්‍ය වියදම් කියන තැනට යන්න. ඔබේ දෙවෙනි ගැළපිල්ලේ මූල්‍ය වියදම් කියන තැනට යන්න. එතනින් දාගෙන පුතේ ධන 480ක්. ඇයි මේ මූල්‍ය වියදම් වැඩි වෙන්න ඕනි? වැඩි වෙනවා කියන්නේ එහෙනම් ධන 480ක් දාගෙන මූල්‍ය වියදම් කියන තැනින්. ඊළඟට මේ දිත්ත සටහනේ අනෙක් සටහන තමයි පුතේ හවුල්කරුවන්ගේ ජංගම ගිණුමට බැර වෙන්න ඕන. එහෙනම් අපි බැර කරමු බැර ජංගම ගිණුමට ණය පොලි. කරමු බැර ණය පොලි. කාටද ගෙවන්නේ ණය පොලි? අමල්ටයි ගෙවන්නේ. එහෙනම් අමල්ගේ ජංගම ගිණුමට අපි බැර කරනවා 480. එහෙනම් මං හිතනවා මේ ඔබේ හතරවෙනි ගැළපිල්ල ඔබට පැහැදිලි. අපි යමු ඊළඟ ගැළපිල්ලට. කර්මාන්ත ශාලාවෙහි කළමනාකරු ලෙස සේවය කිරීම වෙනුවෙන් චමල්ට 10000ක මාසික වේතනයක් ගෙවනු ලැබේ.
බලන්න කර්මාන්ත ශාලාවේ කළමනාකරුවෙක් විදිහට සේවය කළා. ඒ වෙනුවෙන් චමල්ට 10000ක වේතනයක් ගෙවලා. චමල්ට මාස 10ක් සඳහා ගෙවන ලද වැටුප නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය තුල ඇතුළත් කර ඇත. ඉතිරි කාලච්ඡේදය සඳහා වැටුප් ගෙවා හෝ ගිණුම්ගත කරනු මැත. right. අපිට පුළුවන් පුතේ මේ කාරණේ කරන්න. එතකොට මේ ගාන තුල ඔබට පැහැදිලිව කියනවා පුතේ නිෂ්පාදන පොදු කාර්ය කියන ගොඩේ වියදම් ගොඩේ මේක සටහන් කරා ඇරෙන්න මාස 10ක් වලින් වෙන කිසිදු සටහනක් තියලා නෑ මේකේ. එහෙනම් බලමු අපිට පැහැදිලි අපි ලියාගෙන යමු. පළවෙනි එක. නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය තුල සටහන් වෙච්ච එක හරිද? හරි පුතේ. ඇයි? මෙයා චමල් කියන මේ හවුල්කාරය වැඩ කරන්නේ කර්මාන්ත ශාලාවේ කළමනාකරුවෙක් විදිහට. එහෙනම් කර්මාන්ත ශාලාවේ කළමනාකරුවෙක් කියලා කියන්නේ කර්මාන්ත ශාලාවේ පිරිවැයේ වක්‍ර පිරිවැයක්. වක්‍ර ශ්‍රම පිරිවැයක්. ඒ නිසා නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය තුල මේක එකතු වෙන්න ඕන. ඒක නිවැරදි. හැබැයි බලන්න පුතේ එයාට ගෙවලා තියෙන්නේ මාස 10ක වැටුප විතරයි. එතකොට මාස 10ක් කියලා කියන්නේ 10 ගානේ 10ක් 100යි ගෙවලා තියෙන්නේ. 10 ගානේ 10ක් කියන්නේ පුතේ 100යි ගෙවලා තියෙන්නේ. බලන්න 10 ගානේ 12ක් අවුරුද්දට 120ක් ගෙවන්න ඕන. අන්න බලන්න පුතේ එයාට 120ක් ගෙවන්න ඕන. එකට 100යි ගෙවලා තියෙන්නේ. එහෙනම් 20කින් නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය මොකක් වෙන්න ඕනද? වැඩි වෙන්න ඕන. එහෙනම් යන්න දෙවෙනි ගැලපිල්ලේ නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය කියන තැනට එතනින් දාගෙන පුතේ එතනින් දාගෙන ධන 20ක් 20කින් වැඩි වෙන්න ඕනි ධන 20ක් දාගෙන එතනින් මම හිතනවා මේ කාරණේ ඔබට පැහැදිලි. මොකද නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය තුල තියෙන 100යි හැබැයි ඇත්තටම තියෙන්න ඕනේ 120ක්. අන්න අපි ධන 20ක් දාගත්තා එතෙන්ට. මේක තමයි මේ ගාන හදන්න පහසුම ක්‍රමය. අපි මේ ටික ධන ඍණ 20 ලකුණු කරගෙන ඊට පස්සේ අපිට ගාන හදන්න පුළුවන්. ඊළඟට යමු. 10000ක වැටුපක් ගෙවුවේ මාස 10ක වැටුප ඒක පොදු කාර්ය පිරිවැය තුල තිබුණා. right. ඊළඟට පුතේ කළමනාකරන වේතන ගෙවුවොත් එහෙම ඒක හවුල්කරුට ලැබීමක්. හවුල්කරුට තියෙන ලැබීම් ටික සටහන් කරන්න අපි භාවිතා කරන්නේ හවුල්කරුවන්ගේ ජංගම ගිණුම පුතේ. එහෙනම් කළමනාකරන වේතන ගෙවුප් එක හවුල්කරුගේ ජංගම ගිණුම තුල සටහන් වෙන්න ඕන. කොහෙද පුතේ මේක සටහන් වෙන්නේ? හවුල්කරුට ගෙයක් ගෙවනවා නම් ඔහුගේ හිමිකම් වැඩි වෙනවා. හිමිකම් වැඩි වෙනවා කියන්නේ ජංගම ගිණුමට මොකක් වෙන්න ඕනද පුතේ? බැර වෙන්න ඕන. එහෙනම් අපි සටහන් කරමු. පොදු කාර්ය පිරිවැය තුලට අපි එකතු කළා. ඊට පස්සේ ජංගම ගිණුම බැර කළමනාකරන වේතන කල වේතන චමල්ට 10 ගානි 12ක් කියන්නේ පුතේ 120ක්. ඔන්න ගෙවන සම්පූර්ණ කළමනාකරන වේතනය අපි ජංගම ගිණුමට බැර කළා. එයාගේ ජංගම ගිණුමට බැරලා ගන්න එයාට දුන්නා හා සමානයි. ඒතර ගානේ කියන පුතේ මාස 10ක වැටුප මේ වෙනකොටත් එයාට ගෙවලා තියෙන්නේ. එහෙනම් 120ක් එයාට ගෙවන්න ඕනේ අපි ජංගම ගිණුමට බැර කළා. හැබැයි ඒකෙන් 100ක් මේ වෙනකොටත් ගෙවලා තියෙන්නේ. එහෙනම් අර බැරවිච්ච එක හවුල්කරුගෙන් මොකක් කරන්න ඕනද? අය කරගන්න ඕන පුතේ. අඩු කරගන්න ඕන. ඒ කියන්නේ එයාට දෙන්න තියෙන ටික අපි දෙනවා. හැබැයි එයාට දීපු ටික අපි ආපස්සට අඩු කරගන්න ඕන පුතේ. එහෙනම් එයාගෙන් අඩු කරගන්න ඕන. එයාට දෙයක් දෙනකොට ජංගම ගිණුමට බැර කළා වගේම එයාගෙන් දෙයක් අඩු කරගන්න ඕන. අපි ජංගම ගිණුම මොකක් කරනවද පුතේ? හර කරන්න ඕන. එහෙනම් අපි ජංගම ගිණුමට හර කරනවා. එයාට දීපු ටික ගෙවූ වැටුප්. ඔබට පැහැදිලි කියලා හිතනවා මේ කාරණය. ගෙවූ වැටුප් 100යි. කාටද ගෙවන්නේ? චමල්ටයි ගෙවන්නේ. එහෙනම් චමල්ගේ ජංගම ගිණුමට හරවනා පුතේ 100ක් ගෙවූ වැටුප්. එහෙනම් ඒ ගැළපීමට අදාළ සියලුම කාරණා ඔබත් එක්ක සාකච්ඡා කළා. මං හිතනවා මේ කාරණේ ඔබට පැහැදිලි. අපි යමු මේ ගානේ 6 වෙනි ගැළපිල්ලට. අපි යමු මේ ගාන තුල ඔබට ලබලා දී තියෙන 6 වෙනි ගැළපිල්ලට බලන්න අතිරේක තොරතුරු. ප්‍රවර්තන වර්ෂය සඳහා ෂය 1400ක් වන අතර එය පරිපාලන සහ බෙදා හැරීම් වියදම් යටතේ ගිණුම් ගත කර ඇත. ඒතකොට බලන්න මේ අවුරුද්දේ ෂය වියදම 1400ක් තිබිලා තියෙනවා. ඒක
පරිපාලන හා බෙදා හැරීමේ වියදම් කියනකොට ඒ සටහන් කරලාලු තියෙන්නේ. මෙම වටිනාකම කර්මාන්ත ශාලාව සහ පරිපාලන කාර්යාලය අතර සමානව බෙදා හරින්න ඕනලු. මෙහෙම සටහන් කරලා තිබුණාට පුතේ පරිපාලන හා බෙදා හැරීමේ වියදම් තුල විතරක් 1400ම මේක හරිනම් සටහන් වෙන්න ඕනිලු. කොහෙද? කර්මාන්ත ශාලාවට අදාළ කියන්නේ නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය තුලයි පරිපාලන හා බෙදා හැරීමේ වියදම් කියන මේ දෙන්න ගාව මේක සමානව සටහන් වෙන්න. ඒ කියන්නේ 700 බැගින් සටහන් වෙන්න ඕන. ඒතර දෙන්නෙක් ගාව 700 බැගින් සටහන් වෙන්න ඕන එක්කෙනා එකක්. එක්කෙනෙක් ගාවටම 1400 ගිහිල්ලා. ඒක තමයි මේක අතිරේක තොරතුරු තුල කියන කතාව. එහෙනම් බලමු අපි මේ කතාව කොහොමද දිග අරගෙන්නේ කියලා. බලන්න 1400න් භාගයක් කියන්නේ 700ක්. එහෙනම් 700ක් වැඩිපුර සටහන් වෙලා තියෙනවා කොහෙද පුතේ? පරිපාලන හා බෙදා හැරීමේ වියදම් තුල. එහෙනම් 700ක වියදම් ප්‍රමාණය වැඩියෙන් තියෙනවා කොහෙද? පරිපාලන හා බෙදා හැරීමේ වියදම් තුල. යන්න ඔබේ දෙවෙනි ගැළපිල්ලට එතන බලන්න පරිපාලන හා බෙදා හැරීමේ වියදම් කීයක් තියෙනවද? ඔබට පේනවා පුතේ 2350ක් තියෙනවා. ඔබට පේනවා 2350ක් තියෙනවා. එහෙනම් පරිපාලන සහ බෙදා හැරීමේ වියදම් 2350ක් තිබුණාට ඇත්තටම එකෙන් 700ක් අඩු වෙන්න ඕනේ. එහෙනම් එතනින් ලකුණු කරගන්න ඍණ 700ක්. නෑ එතනින් ලකුණු කරගන්න ඍණ 700ක් මාත් සමගම ඍණ 700ක්. right. ඊළඟට පුතේ මේ නිෂ්පාදන පොදු කාර්ය පිරිවැයට මේක එකතු වෙන්න ඕන. එහෙනම් ඔබේ දෙවෙනි ගැළපිල්ලේ නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය කියන තැනට ගිහිල්ලා එතෙන්ට දාගෙන පුතේ ධන 700ක්. මම හිතනවා මේ කාරණේ ඔබට පැහැදිලි කියලා. එතෙන්ට දාගෙන ධන 700ක්. right. එතෙන්ට දාගෙන ධන 700ක්. එහෙනම් අපි ඔබේ ගාන තුලාපු 6 වෙනි අතිරේක තොරතුර මේ විදිහට අවසන් වෙනවා. අපි යමු පුතේ 7 වෙනි අතිරේක තොරතුරට. අපි 7 වෙනි ගැළපිල්ලට යමු. බලන්න මගෙත් එක්ක කියව ගමු. මොකද්ද 7 වෙනි ගැළපිල්ලෙන් අපිට කියලා තියෙන්නේ? බලන්න අසනීප තත්වයක් නිසා 2018 3.31 දින සිට බිමල් හවුල් ව්‍යාපාරයෙන් විශ්‍රාම ගන්නා ලදී. එතකොට අසනීප තත්ත්වයක් හින්දා 2018 3.31 බිමල් කියන හවුල්කරුවා ව්‍යාපාරයෙන් විශ්‍රාම අරගෙන පුතේ. එදිනට ඔහුගේ කීර්තිනාම කොටස 2100ක් ලෙස ඇස්තමේන්තු කර ගිණුම්ගත කර ඇත. ඔහුට ගෙවිය යුතු මුදලින් 3000ක් වෛද්‍ය ප්‍රතිකාර සඳහා විශ්‍රාම යාමේදී ගෙවූ අතර ඉතිරි මුදල ණය ගිණුමකට මාරු කරන ලදී. අමල් සහ චමල් පිළිවෙලින් 5:2 අනුපාතයට ලාභලා බෙදා ගනිමින් හවුල් ව්‍යාපාරය පවත්වාගෙන යාමට එකඟ වෙලා තියෙනවා පුතේ. මොකද කියන්නේ හවුල් ව්‍යාපාරයේ හිටපු බිමල් කියන හවුල්කරුවා පුතේ 2018 3.31 හවුල් ව්‍යාපාරේ 9ට වෙලා. ඊට පස්සේ ලාභ අනුපාතය 5:2ක් විතර බෙදාගෙන අමල් සහ චමල් එකඟ වෙලා. එයා ඉවත් වෙන දවසට විශ්‍රාම යන දවසට ව්‍යාපාරයේ කීර්තිනාමයෙන් බිමල්ට අයිති කීර්තිනාම කොටස 2100ක් විදිහට ඇස්තමේන්තු කළා. ඉතුරු මුදල අමල්ට ගෙවිය යුතු ඉතුරු මුදලින් 3000ක මුදලක් ගෙවලා. අපි බලමු මේ ගැටලුව කොහොමද විසඳන්නේ කියලා. මේ අමතර තොරතුරේ මේ කාරණේ කොහොමද ගිණුම් තියන්නේ කියලා. මෙතෙන්දි පුතේ අපිට දීලා තියෙන්නේ හවුල් ව්‍යාපාරයේ මුළු කීර්තිනාමය නෙමෙයි. ඔබට මතක් වෙනවා ඇති මම මතක් කරන්නම් හවුල් ව්‍යාපාරයක කීර්තිනාමය ගණනය කරන අවස්ථා දෙකක් ඔබත් එක්ක මා සාකච්ඡාවට ගත්තා. එකක් තමයි හවුල් ව්‍යාපාරයට නව හවුල්කරුවෙක් බදවා ගැනීමේදී. දෙක හවුල් ව්‍යාපාරයෙන් සිටින හවුල්කරුවෙක් ඉවත් වෙද්දී විශ්‍රාමයේදී හෝ ඉවත් වෙද්දී කොහොමද අපි කීර්තිනාමය ගිණුම්ගත කරන්න කියලා ඔබත් එක්ක සාකච්ඡා කළා. බලන්න ව්‍යාපාරයේ ඉන්න හවුල්කරුවෙක් පුතේ ව්‍යාපාරයෙන් ඉවත් වෙනවා නම් ඒ ඉවත් වෙන දවසට වෙද්දී පුතේ කීර්තිනාමයක් ව්‍යාපාරයට ගොඩනැගිලා තියෙනවා නම් එයින් කොටසක් ඉවත් වෙන හවුල්කරුට අයිති. ඒ ගැන කිසි තර්කයක් නැහැ.
එහෙනම් කොහොමද මේක ගිණුම් තියන්නේ? අපි අවස්ථා දෙකක් ඔබත් එක්ක කතා කරා. බලන්න මුළු කීර්තිනාම ප්‍රාග්ධන ගිණුම තුලින් ගලපන්නේ කොහොමද? එක අවස්ථාවක්. දෙක ඉවත් වෙන හවුල්කරුගේ කීර්තිනාම කොටස විතරක් කොහොමද ප්‍රාග්ධන ගිණුම තුලින් ගලපන්නේ? මෙන්න මේ අවස්ථා දෙකයි පුතේ ඔබත් එක්ක සාකච්ඡාවට ගත්තේ. ඒතර මුළු කීර්තිනාම ගිණුම තුලින් ගලපනවා නම් අපි කිව්වා ප්‍රාග්ධන ගිණුම හර ප්‍රාග්ධන ගිණුම බැර මුළු කීර්තිනාමයේම ප්‍රාග්ධන ගිණුම හර කරනවා නවලාබලාභ අනුපාතයට ප්‍රාග්ධන ගිණුම බැර කරනවා පැරණි ලාභලාභ අනුපාතයට. එහෙමයි පුතේ අපි ගණනය කරේ. ඊළඟට අපි කීර්තිනාම කොටස විතරක් ඉවත් වෙන හවුල්කරුගේ කීර්තිනාම කොටස විතරක් ප්‍රාග්ධන ගිණුම තුලින් ගලපනවා නම් බලන්න ඔබට මතකද කියලා අපි ගණනය කරපු විදිහ ගිණුම් තියපු විදිහ මම ඔබට මතක් කරන්නම්. ඉවත් වෙන හවුල්කරුගේ කීර්තිනාම කොටස ඉවත් වෙන හවුල්කරුට විතරක් ප්‍රාග්ධන ගිණුමට බැර කළා. ඉතුරු වෙන හවුල්කරුවන්ට ප්‍රාග්ධන ගිණුමට අපි හර කළා. මොන අනුපාතයටද? ප්‍රාග්ධන ගිණුම හර ඉතිරි වෙන හවුල්කරුවන්ට ප්‍රාග්ධන ගිණුම බැර ඉවත් වෙන හවුල්කරුට. එහෙමයි අපි ගිණුම්තුවේ ප්‍රාග්ධන ගිණුම තුල. එතකොට ප්‍රාග්ධන ගිණුමට හර කළේ අපි මොන අනුපාතයටද? බලන්න ඔබට මතකදී කියලා අපි ඉගෙන ගත්තා එතෙන්දී භුක්ති විඳීමේ අනුපාතය කියලා එකක්. මොකක්ද භුක්ති විඳීමේ අනුපාතය කියලා කිව්වේ? ව්‍යාපාරයක ඉන්න හවුල්කරුවන්ගෙන් එක්කෙනෙක් ව්‍යාපාරේ ණයට වෙලා යනවා නම් එතනින් පස්සේ ඒ ව්‍යාපාරයේ තියෙන ලාභය බෙදා ගන්න ඉතුරු හවුල්කරුවන්. හරියට ඔබට උදාහරණයක් කිව්වා අඹ ගෙඩියක් තිබුණා 3 දෙනෙක් කකා හිටියා. එක්කෙනෙක් කන්න බෑයි කියලා කිව්වා අන්න ඉතුරු දෙන්න මුළු අඹ ගෙඩියම කෑවා. එහෙනම් ඒගොල්ලන්ට කන්න හම්බෙන ප්‍රමාණය වැඩි වුණා. ඒක නේද අපි කිව්ව උදාහරණය. ඔව්. එහෙනම් මේගොල්ලන්ගේ ලාභ අනුපාතය වෙනස් වෙද්දී අර ඉවත් වෙන හවුල්කරුගේ ලාභ කොටසත් මේගොල්ලන්ටමයි අයිති වෙන්නේ. එහෙනම් ඒගොල්ලන්ගේ ලාභ කොටස මොකක් වෙනවද පුතේ? වැඩි වෙනවා. ඒ නිසා අපි ගණනය කරායේ වැඩි වෙන්නේ කොච්චරකින්ද කියලා හොයන්න භුක්ති විඳීමේ අනුපාතය. අපි එහෙනම් මේ ගැළපිල්ල කරන්න කලින් මුලින්ම භුක්ති විඳීමේ අනුපාතය ගණනය කරගෙන ඉන්න ඕන. අපි ගණනය කරමු එන්න මාත් එක්ක බලන්න අපි ගණනය කරපු විදිහ ඔයාලට මතකද කියලා භුක්ති විඳීමේ අනුපාතය ගණනය කරපු විදිහ මතකද බලන්න සමානයි නව ලාභ අනුපාතය නව ලාභ අනුපාතයෙන් අඩු කළා පුතේ අපි පැරණි ලාභ අනුපාතය අඩු කළා පැරණි ලාභ අනුපාතය මතකද කියලා බලන්න. right එහෙනම් අපි මේ විදිහට ගණනය කරමු පුතේ. පහසුවෙන් මෙහෙම ලියාගෙමු. පෙර වැඩේ පැරණි ලාභ අනුපාතය බලන්න. පැරණි ලාභ අනුපාතය මම මේ තුන් දෙනා අරගන්නම් A B C කියලා. අමල් බිමල් සමල්. එතකොට ඒගොල්ලෝ ඉස්සෙල්ලා ලාභ අනුපාතය බෙදාගත්තේ පුතේ 5ට 3ට 2. කලින් මේගොල්ලෝ ලාභය බෙදාගත්තේ 5ට 3ට 2. නව ලාභ අනුපාතය මේගොල්ලන්ගේ පුතේ 5ට 2. නව ලාභ අනුපාතය 5ට 2. right එහෙනම් බලමු භුක්ති විඳීමේ අනුපාතය ගණනය කරන්නේ කොහොමද කියලා. භුක්ති විඳීමේ අනුපාතය සමානයි නව ලාභ අනුපාතයෙන් පැරණි ලාභ අනුපාතය අඩු කරන්න ඕන. එහෙනම් අපි කරමු අඩු. එන්න බලන්න මාත් එක්ක අඩු කරමු. නව ලාභ අනුපාතයේ අමල්ගේ නව ලාභ අනුපාතය පුතේ 5යි 2යි 7යි. ඒ කියන්නේ 7න් 5යි. අඩු කළා අමල්ගේ පැරණි ලාභ අනුපාතය 5යි 3යි 8යි 2යි 10යි. 10න් 5යි පුතේ අමල්ගේ පැරණි ලාභ අනුපාතය. ඔන්න අපිට ගණනය කරන්න පුළුවන්. ඊළඟට චමල්ගේ පුතේ නව ලාභ අනුපාතය 7න් 2යි. චමල්ගේ අඩු කරනවා ඒකෙන් චමල්ගේ පැරණි ලාභ අනුපාතය 10න් 2යි. ඔන්න අපි සකස් කරගත්තා. මේ 7ට සහ 10ට ළඟම ඉන්න පොඩිම කෙනා 70. එහෙනම් 70ට බලමු අපි.
70ට 7 වා නම් 10යි 10 වරක් 5 50යි අඩු කිරීම 70ට 10 වා 7යි 7 වරක් 5 35යි අනුපාත වෙනවා 70ට 7 වා 10යි 10 වරක් 2 20යි අඩු කිරීම 70ට 10 වා නම් 7යි 7 වරක් 2 14යි ඔබට ලැබෙනවා පුතේ මේගොල්ලන්ගේ භුක්ති විඳීමේ අනුපාතය 50න් 35ක් ගියාම 15යි 20න් 14ක් ගියාම 6යි. එහෙනම් මේගොල්ලන්ගේ භුක්ති විඳීමේ අනුපාතය වෙන්නේ පුතේ 15ට 6. මේගොල්ලන්ගේ භුක්ති විඳීමේ අනුපාතය වෙන්නේ 15ට 6. එහෙනම් මේ ඉවත් වෙන හවුල්කරුගේ කීර්තිනාම කොටස 2100 මේගොල්ලෝ බෙදාගන්නේ කොහොමද පුතේ? 15ට 6ක් විදිහට. එහෙනම් අපි බලමු මේ කොහොමද සකස් කරගන්නේ කියලා. 2100යි පුතේ ඉවත් වෙන හවුල්කරුගේ කීර්තිනාම කොටස. මේක තුල තියෙනවා දෙන්නේ කොටස් දෙකක්. එක්කෙනෙක් 15ක් අනිත් එක්කෙනා 6ක් විදිහටයි මේක බෙදාගන්නේ පුතේ. බලන්න 2100 15යි 6යි 21යි 2100 බෙදීම 21 ඔබට ලැබෙනවා 100යි. එහෙනම් 15 වැඩි කිරීම 100 6 වැඩි කිරීම 100. 15 වැඩි කිරීම 100 1500යි 6 වැඩි කිරීම 100 600යි. එහෙනම් අමල් මේ ඉවත් වෙන හවුල්කරුගේ කීර්තිනාම කොටසින් අමල් කියන හවුල්කරුව දරා ගන්නවා පුතේ 1500ක් චමල් කියන හවුල්කරුව දරා ගන්නවා 600ක්. එහෙනම් අපි බලමු මේක ගිණුම් ගත කරන්නේ කොහොමද කියලා. බලන්න නැවත සැරයක් මම ඔබට මතක් කරන්නම් දිත්ත සටහන. ප්‍රාග්ධන ගිණුම හර ඉතුරු වන හවුල්කරුවන්ට භුක්ති විඳීමේ අනුපාතයට ප්‍රාග්ධන ගිණුම් බැර ඉවත් වෙන හවුල්කරුට ඔහුගේ ප්‍රාග්ධන කීර්තිනාම කොටස. එහෙනම් අපි සටහන් කරමු. ප්‍රාග්ධන ගිණුම හර කීර්තිනාමය අමල්ට 1500යි චමල්ට 600යි සටහන් කළා පුතේ. ප්‍රාග්ධන ගිණුම බැර කීර්තිනාමය පොඩියට ලියන්නම්. ඉවත් වෙන හවුල්කරුට එහෙනම් ඉවත් වෙන හවුල්කරු තමයි බිමල්. එයාගේ ප්‍රාග්ධන කොටස පුතේ 2100යි අපි සටහන් කළා. එහෙනම් ඔබට පැහැදිලි ඉවත් වෙන හවුල්කරුගේ කීර්තිනාම කොටස කොහොමද අපි ගැලපුවේ කියලා. ඊළඟට බලමු පුතේ ගැලපිලි ඊළඟ කොටස. ඔහුට ගෙවිය යුතු ඒ කියන්නේ බිමල්ට මුදලින් 3000ක් වෛද්‍ය ප්‍රතිකාර සඳහා විශ්‍රාම යාමේදී ගෙවූ අතර ඉතිරි මුදල ණය ගිණුමකට මාරු කරන ලදී. ඉතිරි ගිණුම ණය ගිණුමකට මාරු කරන එක අපිට දැම්ම කරන්න බෑ. හැබැයි අපිට පුළුවන් ඔහුට මුදලින් ගෙවපු එක සටහන් කරන්න. ව්‍යාපාරයේ මුදල් එළියට යනවා හවුල් ව්‍යාපාරය. එහෙනම් මුදල් ගිණුම බැර කාටද මේක ගෙවන්නේ? අන්න එයාගේ ප්‍රාග්ධන ගිණුමට හර. එහෙනම් බිමල්ගේ ප්‍රාග්ධන ගිණුමට හර වෙනවා මුදල් කියලා. කීයක්ද පුතේ? කීයක්ද හර වෙන්නේ? 3000ක්. මුදල් බිමල්ගේ ප්‍රාග්ධන ගිණුමට හර වෙනවා පුතේ 3000ක්. මං හිතනවා මේ කාරණේ ඔබට පැහැදිලි. right. ඊළඟට ගැලපෙන ඉතුරු කොටසේදී අපිට කියනවා පුතේ අමල් සහ චමල් පිළිවෙලින් 5ට 2ට අනුපාතයට ලාභ බෙදා ගන්නවා. අපිට ඒක අපි භුක්ති විඳීමේ අනුපාතය ගන්නයි කරගන්නයි අවශ්‍ය උනේ. අපි ඒක ගත්තා. එහෙනම් ඔබත් එක්ක මේ ගානට අදාළ ගැලපිලි කතා කරලා ඉවරයි. අපිට තව ඉතුරු වෙලා තියෙනවා 1 සහ 2 කියන ගැලපිලි දෙක. අපි එතනට යමු. මාත් එක්ක යමු. බලන්න කියව ගන්න ඔබේ පළවෙනි අතරේක තොරතුර හවුල් ව්‍යාපාර ගිවිසුමෙහි කොන්දේසි පහත පරිදි වේ. අමල් බිමල් සහ චමල් පිළිවෙලින් 5ට 3ට 2 ලාභ බෙදා ගනී. නැක ඔබේ ඔළුවේ තියාගෙන අපි ඉස්සරහට යමු. ප්‍රාග්ධන ගිණුම් වල ආරම්භක ශේෂ මත 10%ක වාර්ෂික පොලියක් හවුල්කරුවන්ට හිමි වේ. එහෙනම් අපි ගණනය කරගමු පුතේ ප්‍රාග්ධන ගිණුම් වල ආරම්භක ශේෂ මත ප්‍රාග්ධන පොලි කීයක් ගෙවන්න ඕනද? මම මේ පෙර වැඩේ ආයින්ට කරනවා. බලන්න ප්‍රාග්ධන ගිණුම් වල ශේෂ යන්න ඔබට ලබලා තියෙන ශේෂ ඔබට ලබලා දීලා තියෙන ආරම්භක ශේෂයන් වලට
බලන්න ඔවුන්ගේ ප්‍රාග්ධන ගිණුම් වල ශේෂ. ඔබට දීලා තියෙනවා අමල්ගේ ප්‍රාග්ධන ගිණුමේ ශේෂය දසදහසයි. එහෙනම් දසදහසට 10%ක් ඔහුට ප්‍රාග්ධන පොලි. බිමල්ගේ ප්‍රාග්ධන ගිණුමේ ශේෂය ආරම්භක ශේෂය 6000යි. එහෙනම් 6000ට 10%ක් ඔහුට ප්‍රාග්ධන පොලි ගෙවන්න ඕන. චමල්ගේ ප්‍රාග්ධන ගිණුමේ ශේෂය ඔබට දීලා තියෙනවා 4000යි. එහෙනම් 4000ට 10%ක් ඔහුට පොලි ගෙවන්න ඕන. එහෙනම් 10000ට 10යි 6000ට 600යි චමල්ගේ 4000ට 400ක් විදියට ප්‍රාග්ධන පොලි ගෙවන්න ඕන. බලන්න ඔබට මතකද කියලා ප්‍රාග්ධන පොලි ගිණුම් තියපු දිත්ත සටහන ලාභ විසර්ජන ගිණුම හර හවුල්කරුවන්ගේ ජංගම ගිණුම් බැර. මොකද දිත්ත සටහන ලාභ විසර්ජන ගිණුම හර හවුල්කරුවන්ගේ ජංගම ගිණුම් බැර. එහෙනම් අපි කරමු බැර එන්න මාත් එක්ක ප්‍රාග්ධන පොලි ලාභ විසර්ජන ගිණුම හර අමල් ඒ කියන්නේ A 10යි බිමල් B 600යි චමල් C 400යි විදිහට. එහෙනම් ලාභ විසර්ජන ගිණුම හර හවුල්කරුවන්ගේ ජංගම ගිණුම් බැර. එහෙනම් අපි සටහන් කරමු හවුල්කරුවන්ගේ ජංගම ගිණුම් බැර ප්‍රාග්ධන පොලි අමල්ට 10යි චමල්ට 600යි බිමල්ට 600යි චමල්ට 400යි. එහෙනම් අපි ප්‍රාග්ධන පොලි සටහන් කළා. අපි යමු ඊළඟ කාරණේට. හවුල්කරුවන් විසින් සපයන ණය සඳහා 12%ක වාර්ෂික පොලියක් හිමි වේ. ඔබට මතකයි අපි ඒක පහතින් ගැලපිල්ලකදී සකස් කළා. එහෙනම් පළවෙනි අතිරේක තොරතුර මේ විදිහට අවසන් වෙනවා. යමු පුතේ දෙවෙනි අතිරේක තොරතුරට. බලන්න මගෙත් එක්ක කියව ගන්න. 2018 3.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පහත තොරතුරු ඔබට සපයා ඇත. බලන්න අමුද්‍රව්‍ය ගැනුම් 1400යි. ව්‍යාපාරයක අමුද්‍රව්‍ය ගැනුම් නිෂ්පාදන ව්‍යාපාරයක අමුද්‍රව්‍ය ගැනුම් අපිට අවශ්‍ය වෙනවා විකුණුම් පිරිවැය නැත්නම් නිෂ්පාදන පිරිවැය හොයද්දී. එහෙනම් අපි යමු නිෂ්පාදන පිරිවැය ලේඛනයේට අපේ පෙර වැඩට ආරම්භක අමුද්‍රව්‍ය තොගයට එකතු කරමු. අමුද්‍රව්‍ය ගැනුම් 1400යි. සටහන් කරගමු මගෙත් එක්කම 1400යි. එමු දෙවෙනි එකට ඍජු වේතන 700යි. ඍජු වේතනයක් කියලා කියන්නේ පුතේ කම්මලේ නැත්නම් කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුත්තත් එක්ක ඍජුවම දායක වන අයට ගෙවන වැටුප. එහෙනම් ඍජු වේතන අපි ප්‍රාථමික පිරිවැය හොයද්දී පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැයට එකතු කරන්න ඕන පුතේ. එහෙනම් ඍජු වේතන එකතු කරමු. ඍජු පිරිවැය ASCII ඍජු වේතන right 700යි. සටහන් කරමු මගෙත් එක්කම නිෂ්පාදන පිරිවැය ලේඛනයේ තුල. ඊළඟ එකට යමු පුතේ පරිපාලන සහ බෙදා හැරීමේ වියදම් 2350යි. බලන්න අපිට අර ගැලපිල්ලකදී හම්බුණා ඍණ 700ක්. එහෙනම් පරිපාලන හා බෙදා හැරීමේ වියදම් 2350න් 700ක් ගියාම 1650යි. අපි අරගෙන යන්න ඕනි ආදායම් ප්‍රකාශයේ වියදම් වලට බෙදා හැරීමේ නැත්නම් පරිපාලන හා බෙදා හැරීමේ වියදම් අරගෙන යමු. පරිපාලන හා බෙදා හැරීමේ වියදම් 1650යි. සටහන් කළා. මාත් එක්කම සටහන් කරගමු. අපි යමු ඊළඟ කාරණේට. මූල්‍ය වියදම් 350යි. බලන්න ධන 480ක් තියෙනවා ඔබ ලකුණු කරගෙන. එහෙනම් 350යි 480යි දෙකේම එකතුවයි මූල්‍ය වියදම්. අරගෙන යන්න ආදායම් ප්‍රකාශයට වියදම් වලට අරගෙන යමු. මූල්‍ය වියදම් 350යි 480යි 830යි. සටහන් කළා. විකුණුම් 9700යි. ඊළඟ කාරණේ ඔබට කියන්නේ විකුණුම් 9700යි. විකුණුම් කියලා කියන්නේ ව්‍යාපාරයක තියෙන ප්‍රධානම ආදායම. එහෙනම් අරගෙන යන්න ඕනේ ආදායම් ප්‍රකාශයේ උඩටම අරගෙන යමු.
විකුණුම් 9700යි. මාත් එක්කම අරගෙන යමු. විකුණුම් 9700යි සටහන් කළා. ඊළඟ එක අපිට දෙන්නේ පුතේ නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය. බලන්න 300ක් තියෙනවා. තව ධන 20කුයි ධන 700කුයි තියෙනවා. එතකොට ඔක්කොම 320යි 700යි 1020යි. මේක ඕන වෙන්නේ නිෂ්පාදන පිරිවැය හොයන්න. එහෙනම් ප්‍රාථමික පිරිවැයට එකතු කිරීමක් විදිහට අරගෙන යමු. නිෂ්පාදන නී පෝ වියදම්. නිෂ්පාදන පොදුකාර්ය වියදම්. නිෂ්පාදන පොදුකාර්ය වියදම් කීයක් තියෙනවද පුතේ? 1020යි. සටහන් කළා. මාත් එක්කම සටහන් කරගමු. right. එහෙනම් පුතේ අපි ඔබේ ගානට අදාළ අතිරේක තොරතුරු සියල්ල සටහන් කළ අවසන්. එහෙනම් අපිට යන්න පුළුවන් 17/3/31 දිනට නැත්තම් ආරම්භක ශේෂයන් දීලා තියෙනවා. අන්නේ ශේෂයන් ටික මේ ගිණුම් වලට එකතු කරන්න. යන්න බලමු. තොගය අමුද්‍රව්‍ය නොනිමි සහ නිම්බාණ්ඩ දෙනවා. මේ දෙන්නේ පුතේ මේ අමල් බිමල් සහ චමල් හවුල් ව්‍යාපාරයේ ආරම්භක තොගයන් ටික. එහෙනම් බලමු ආරම්භක අමුද්‍රව්‍ය තොගය අපිට ඕනේ වෙනවා විකුණුම් පිරිවැය හදන්න. එහෙනම් අරගෙන යමු. පිරිවැය ලේඛනයේ අමුද්‍රව්‍ය 600යි 4යි 1 අමුද්‍රව්‍ය තොගය සටහන් කරමු. උඩින්ම 600යි. ආරම්භක නොනිමි තොගය දෙනවා පුතේ අපිට 800ක්. ආරම්භක නොනිමි අපිට ඕනේ වෙනවා නිෂ්පාදන පිරිවැය ගණනය කරද්දී ප්‍රාථමික එකට නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය එකතු කළා. ඒකට එකතු කරන්න ඕනි ආරම්භක නොනිමි අඩු කරන්න ඕනි අවසන් නොනිමි. එහෙනම් ආරම්භක නොනිමි කියන තැන සටහන් කරගමු. 800යි සටහන් කළා. 800යි සටහන් කළා. අපි යමු ඊළඟ එකට. ආරම්භක නිමිතෝගය දෙනවා පුතේ අපිට 1200ක්. ආරම්භක නිමිතෝගය ඕනි වෙන්නේ නිෂ්පාදන නැත්නම් මුළු නිෂ්පාදන පිරිවැය විකුණුම් පිරිවැය බවට පත් කරන්න. එහෙනම් මුළු නිෂ්පාදන පිරිවැයට ආරම්භක නිමිතෝගය එකතු වෙන්න ඕනි. අපි කරමු එකතු. බලන්න ආරම්භක නිමිතෝගය 1200යි. ඇයි මෙහෙම වෙන්නේ? ඔබට මා කලින් සඳහන් කළා පුතේ මේක නිෂ්පාදන ව්‍යාපාරයක්. එහෙනම් කර්මාන්ත තුල ශාලාව තුල නිෂ්පාදනය කළා ඔවුන්ගේ ප්‍රදර්ශනාගාරයක් තුල තමයි විකුණන්නේ. එවිට ඔබ දන්නවා කාරණයක් මේ ව්‍යාපාරයේ ගැනුම් කියන්නේ නිෂ්පාදන නැත්නම් කර්මාන්ත ශාලාවේ මුල් නිෂ්පාදන පිරිවැයට. එහෙනම් අපි විකුණුම් පිරිවැය හොයන සූත්‍රය ඔබට මතකයි. ආරම්භක තොගයට ගැනුම් එකතු කරලා අවසන් තොගය අඩු වෙන්න ඕනේ. එහෙනම් ගැනුම් කියන්නේ මුළු නිෂ්පාදන පිරිවැය නම් ඒකට ආරම්භක නිමිතෝගය එකතු වෙන්න ඕනේ අවසන් නිමිතෝගය අඩු වෙන්න ඕනේ. මං හිතනවා මේ කාරණේ ඔබට පැහැදිලි. අපි යමු පුතේ මේකේ ඊළඟ කාරණේට. බලන්න ඔබට කියලා තියෙනවා ප්‍රාග්ධන ගිණුම් වල ආරම්භක ශේෂ. අමල් 10000යි බිමල් 6000යි චමල් 4000යි. ප්‍රාග්ධන ගිණුම කියලා කියන්නේ හිමිකම් ගිණුමක්. එහෙනම් බැර පැත්තෙන් ඉස්සරහට අරගෙන එනවා අමල් ආරම්භක ශේෂය 10000යි බිමල් 6000යි චමල් 4000යි. right. අපි සටහන් කළා පුතේ. ඊළඟට දෙනවා ඔබට ජංගම ගිණුම් වල ආරම්භක ශේෂ. බලන්න අමල් 1200යි බිමල් 1000යි චමල් 600යි. අරගෙන යමු ජංගම ගිණුමේ ආරම්භක ශේෂය බැර පැත්තෙන් ඉස්සරහට එන්නේ හිමිකම් ගිණුමක් නිසා අමල් 1200යි චමල් 1000යි බිමල් 1000යි චමල් 600යි. සටහන් කළා පුතේ. මං හිතනවා ඔබට පැහැදිලි මේ කාරණය. බලන්න ඊළඟ කාර්යයෙන් ඔබට කියන්නේ අමල්ගේ ණය ගිණුමේ ශේෂය 4000යි. අපි අමල්ගේ ණය ගිණුමේ ශේෂය අරගෙන ඔහුට ගෙවිය යුතු ණය පොලිය සටහන් කළා පුතේ. එහෙනම් අපි මේ ගානට අදාළ සියලු කාරණා සටහන් කළා ඉවරයි. එහෙනම් අපිට පුළුවන් නිෂ්පාදන පිරිවැය හොයාගෙන නිෂ්පාදන පිරිවැය ලේඛනය තුලින් විකුණුම් පිරිවැය හොයාගෙන ගාන ඉවර කරන්න. මාත් එක්ක බලමු කොහොමද මේක කරන්නේ. එන්න මුලින්ම නිෂ්පාදන පිරිවැය ලේඛනයේට බලන්න 600යි 1400 අපි එකතු කරමු එකතු මාත් එක්ක කරමු 2000න් 1000ක් ගියාම 1000යි
එහෙනම් පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය 16යි. ඒකට එකතු වෙනවා ඍජු පිරිවැය 700ක්. එහෙනම් 1700යි. 1700යි. ප්‍රාථමික පිරිවැය. එහෙනම් ප්‍රාථමිකට පිරිවැයට එකතු කරනවා අපි නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය බලන්න 1020යි. 1020යි. එහෙනම් 700යි 1020යි 1700යි එකතු වෙච්චාම 1700යි 1020යි එකතු වෙච්චාම 2720යි. එහෙනම් ඔබට ලැබෙනවා ව්‍යාපාරයේ නිෂ්පාදන පිරිවැය. නිෂ්පාදන පිරිවැය 2720යි. ඒකට අපි එකතු කරනවා ආරම්භක නොනිමි අඩු කරන්න ඕනේ අවසන් නොනිමි. 800යි 600යි දෙක එකතු වුණාම ධන 800යි ඍණ 600යි ධන 200යි. එහෙනම් ඔබට ලැබෙනවා ව්‍යාපාරයේ මුළු නිෂ්පාදන පිරිවැය 2920යි. මුළු නිෂ්පාදන පිරිවැයට පුතේ විකුණුම් පිරිවැයට පත් කරන්න ආරම්භක නිමි එකතු කළා අවසන් නිමි අඩු කරන්න ඕන. අපි එහෙනම් කරමු අඩු 1200යි 1500යි. ඔබට ලැබෙනවා ඍණ 300යි. ඍණ ධන 1200යි ඍණ 1500යි. එතකොට ඔබට ලැබෙනවා ඍණ 300ක්. එහෙනම් මේ ව්‍යාපාරයේ නිෂ්පාදන විකුණුම් පිරිවැය ඔබට ලැබෙනවා පුතේ 2620ක්. එහෙනම් අමල් බිමල් සමල් ව්‍යාපාරයේ විකුණුම් පිරිවැය ඔබට ලැබෙනවා 2620ක්. විකුණුම් පිරිවැය අපිට ඕන වෙන්නේ ව්‍යාපාරයේ දල ලාභය ගණනය කරන්න. එහෙනම් එන්න ආදායම් ප්‍රකාශයට අඩු කරන්න විකුණුම් වලින් විකුණුම් පිරිවැය 2620යි. 2620යි බලන්න ඔබට ලැබෙනවා 9700න් 2620ක් අඩු කරන්න. 700න් 620ක් ගියාම 80යි. 9න් දෙකක් ගියාම 7යි. ඒ කියන්නේ 7080යි පුතේ. 7080යි. අපි ඊළඟට බලමු වෙනත් ආදායම් නැහැ. එහෙනම් වියදම් ටික අඩු කරන්න ඕන. සුද්ධ ලාභය හොයන්න, කාලච්ඡේදී ලාභය හොයන්න. බලන්න අඩු කරමු. 1650යි 830යි එකතු කරන්න ඕනේ. 0යි 8යි 14යි 2යි 2480ක් අඩු වෙන්න ඕනේ 7080ෙන්. 80ට 80 අයින්ට වෙලා යනවා. 7න් දෙකක් ගියාම 5යි. ඒකෙන් 400ක් ගියාම 4600යි පුතේ. එහෙනම් ව්‍යාපාරේ කාලච්ඡේදයේ ලාභය අපිට ලැබෙනවා අමල් බිමල් සමල් ව්‍යාපාරේ 4600යි. එහෙනම් ඒකෙන් ප්‍රාග්ධන පොලිය අඩු කරලා අපි බලමු පුතේ ව්‍යාපාරයේ තවදුරටත් බෙදිය හැකි ලාභය. එන්න මාත් එක්ක බලමු. 1000යි 600යි 400යි 2000යි. එහෙනම් 4600න් අඩු වෙනවා ප්‍රාග්ධන පොලිය 2000ක් ඔබට ලැබෙනවා. තවදුරටත් බෙදිය හැකි ලාභය 2600යි. එහෙනම් මෙන්න මේ ලාභය අපි හවුල්කරුවන්ට බෙදලා දෙනවා මොන විදිහටද පුතේ? ලාභ කොටස් විදිහට. එන්න මාත් එක්ක බෙදමු 2600 ලාභ කොටස් විදිහට. ඔබට මතකද හවුල්කරුවන්ගේ ලාභ කොටස් ගලපන දිත්ත සටහන? බලන්න මගෙත් එක්ක මතක් කරගන්න මම මතක් කරලා දෙන්නම්. ලාභ විසර්ජන ගිණුම හර කරනවා හවුල්කරුවන්ගේ ලාභ අනුපාතයට. ඔවුන්ගේ ජංගම ගිණුම් බැර කරනවා. එහෙනම් මොකක්ද ඉස්සරහන? ලාභ විසර්ජන ගිණුම හර ජංගම ගිණුම බැර. එහෙනම් අපි සටහන් කරමු. එන්න ලාභ විසර්ජන ගිණුම හර ලාභ කොටස් අමල් A චමල් B බිමල් B චමල් C 5ට 3ට 2 5ට 3ට 2 තමයි පුතේ ලාභ බෙදලා දෙන්නේ. එහෙනම් 5යි 3යි 8යි 2යි 10යි 2600 බෙදීම 10 කියලා කියන්නේ ඔබට ලැබෙනවා 260ක්. 260 වැඩි කිරීම 5 කියන්නේ 1300යි. සටහන් කළා අමල්ගේ ලාභ කොටස 1300යි. බිමල්ගේ ලාභ කොටස 260 වැඩි කිරීම 3 600යි 780යි පුතේ. සටහන් කළා. චමල්ගේ ලාභ කොටස 260 වැඩි කිරීම 2 520යි අපි සටහන් කරා. එහෙනම් ලාභ විසර්ජන ගිණුම හර හවුල්කරුවන්ගේ ජංගම ගිණුම් බැර.
අපි කරමු බැර එන්න ජංගම ගිණුම ලාභ කොටස් මාත් එක්කම කරමු ලාභ කොටස් අමල්ට 1300යි බිමල්ට 780යි චමල්ට 520යි සටහන් කළා බලන්න බෙදිය හැකි ලාභයේ බෙදලා දුන්නාට පස්සේ ලාභ විසර්ජන ගිණුමේ ශේෂය බිඳුවක් බවට පත් වෙනවා 2600න් අඩු වෙනවා 2600ක් ශේෂය බිඳුවක් වෙනවා එහෙනම් අපිට ගාන ඉස්සරහට යන්න පුළුවන් right අපි මුලින්ම කරන්න ඕනේ පුතේ ඉවත් වෙන හවුල්කරුගේ ගිණුම ශේෂ කරලා ඒ වැඩේ අවසන් කරන එක අපි කරමු මුලින්ම ජංගම ගිණුම ශේෂ කරමු ඉවත් වෙන හවුල්කරුගේ එන්න මාත් එක්ක ශේෂ කරමු ඉවත් වෙන හවුල්කරුගේ බලන්න ඉවත් වෙන්නේ මේ ව්‍යාපාරයේ බිමල් එනවගේ ජංගම ගිණුම ශේෂ කරමු 10යි 1600යි 780යි කියන්නේ 2380යි 2380යි එහෙනම් වැඩි පැත්ත දෙපැත්තටම අඩු පැත්තෙන් ඉවත් වෙන නිසා මේක ප්‍රාග්ධන ගිණුමටයි මාරු කරන්නේ එහෙනම් බිමල්ගේ ජංගම ගිණුමේ ශේෂය මාරු කරනවා අපි ජංගම ගිණුම හර ප්‍රාග්ධන ගිණුම කියලා 2380යි බිමල්ගේ ප්‍රාග්ධන ගිණුමට බැර කරනවා පුතේ ජංගම ගිණුම කියලා අපි සටහන් කරමු ditth සටහන ප්‍රාග්ධන ගිණුම හර ජංගම ගිණුම බැර ජංගම ගිණුම කියලා බිමල් ගිණුමට බැර කරනවා පුතේ 2380 සටහන් කළා 2380 අපි සටහන් කළා පුතේ එහෙනම් ඔබට පැහැදිලි කියලා හිතෙනවා මේ කාරණය බලමු අපි බිමල්ගේ ප්‍රාග්ධන ගිණුමත් ශේෂ කරමු එන්න මගෙත් එක්ක ශේෂ කරගමු right අඩු විට කොටසක් ඒ නිසා ඔබට මාත් එක්කම මේ ගාන කරන්න එතකොට පැහැදිලි වේවි බිමල්ගේ ගිණුම ශේෂ කරමු බලන්න පුතේ බිමල්ගේ 6000යි 2100යි 2380යි 6000යි 4000යි 10000යි අර 380යි 100යි කියන්නේ 480 එහෙනම් 10480යි පුතේ ඔබට ලැබෙනවා 10480යි එහෙනම් වැඩි පැත්ත දෙපසටම දාමු බිමල්ගේ මේ පැත්තටත් එන්නේ 10480යි බලන්න මේ 10480ක් තමයි බිමල්ගේ මුළු හිමිකම් වෙලා තියෙන්නේ ඒකෙන් 3000ක් මේ වෙද්දි ගෙවලා එහෙනම් ඉතුරු ටික අපිට ගාන තුල කිව්ව මොකද්ද පුතේ ඔහුගේ ණය ගිණුමට මාරු කරන්න එහෙනම් අපි කරමු මාරු ප්‍රාග්ධන ගිණුම හර බිමල්ගේ ණය ගිණුම බැර එහෙනම් බලන්න 10480න් 3000ක් ගියාම 7480ක් ඉතුරු වෙනවා බිමල්ගේ ප්‍රාග්ධන ගිණුම හර ණය ගිණුම කියලා 7480යි බිමල්ගේ ණය ගිණුම බැර ප්‍රාග්ධන කියලා මම මෙයා වයින්ට කරන්නම් 7480යි පුතේ right එහෙනම් අපි ගානේ ගොඩක් කොටසක් ඉවර කරලා ඉවරයි ඊළඟට බලමු අපි සිටින හවුල්කරුවන්ගේ ජංගම ගිණුම් හා ප්‍රාග්ධන ගිණුම් ශේෂ කරගමු බලන්න අමල්ගේ 1200යි 480යි 10යි 1300යි 1200යි 1300යි 2500යි 10යි 3500යි 480යි 3980යි පුතේ වැඩි පැත්ත දෙපැත්තටම අඩු පැත්තෙන් පහළට ඔබ දන්නවා මේ ගිණුමක් ශේෂ කරන විදිහ 3980යි එහෙනම් අමල්ගේ ජංගම ගිණුමේ පහළට ගෙන ගිය ශේෂයේ විදිහට අපිට ඉතුරු වෙනවා පුතේ 3980ක් සටහන් කළා ඊළඟට ශේෂ කරගමු චමල්ගේ ජංගම ගිණුම බලන්න 10යි 600යි 600යි 400යි 10යි 10යි 600යි 1600යි 20යි 20යි 40යි 1640යි
වැඩි පැත්ත දෙපැත්තටම අඩු පැත්තේ 15ට. එහෙනම් 1646යි විමල්ගේ චමල්ගේ ජංගමගේ ශේෂය. ඒකෙන් 100ක් ගියාම 1540යි 15ට ගෙන ගිය ශේෂය. එහෙනම් අපි ජංගම ගිණුම ශේෂ කළා අවසන් කළා. ඊළඟට යම් පුතේ ප්‍රාග්ධන ගිණුම ශේෂ කරන්න. බලන්න චමල්ගේ ප්‍රාග්ධන ගිණුම මේ බැර ශේෂය 4000යි. වැඩි පැත්ත දෙපැත්තටම අඩු පැත්තෙන් 15ට 4000යි. එහෙනම් 4000න් 600ක් ගියාම 15ට ගෙන ගිය ශේෂය වෙන්නේ පුතේ 3400. 4000න් 600 ගියාම 3400යි. අපිට සටහන් කරන්න ඊට මදි. ඔබ සටහන් කරගෙන 3400යි. ඊළඟට අමල්ගේ ප්‍රාග්ධන ගිණුම ශේෂ කරපුවාම 10000යි. දසදහසෙන් අඩු වෙන්න ඕනි පුතේ 1500ක්. ඔබට ලැබෙනවා 8500යි. මට ඊට මදි. ඔබ සටහන් කරගන්න 8500යි චමල්ගේ 3400යි. right. ඒ ණයගිණුම කියලා තීරුවේ සටහන් කරේ මට ඊට මදි නිසා ඔබ ඒක සටහන් කරගන්න. එහෙනම් පුතේ අපි 2018 උසස් පෙළ විභාගයට ආපු හවුල් ව්‍යාපාර ගාන මේ විදිහට සාකච්ඡා කළා ඉවර වෙනවා. මම හිතනවා මේ කාරණේ ඔබට පැහැදිලි වෙන්න ඇති. ඔබ නැවත වාරයක් උත්සාහ කරන්න මේ වීඩියෝ එක බලන ගමන් නැවත සැරයක් මාත් එක්කම හදන්න මේ හවුල් ව්‍යාපාර ගානට අදාළ ඉහළම ලකුණු ඔබට ලබා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මම ඒ සඳහා ඔබට ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ආයිබෝවන් නැවත හමු වෙන තුරු